අපි BIT semester 3 web application development 2 module එකේ දෙවෙනි කොටස ඒ කියන්නේ PHP server side programming with PHP කියන lesson ටිකට ආරම්භයක් ගමු. ඒකේ පළවෙනි කොටසේ අපි ඇත්තටම කතා කරන්න තියෙන්නේ static සහ dynamic web solutions අතර වෙනස. Compare static web page and dynamic web page. Static web page එක සහ dynamic web page එක අතර වෙනස මොනවද? Give two widely used example dynamic web page වලට ලෝකේ වැඩියෙන්ම use වෙන උදාහරණ දෙකක් කියන්නලු. Identify static and dynamic content of above examples. මේ කියන web page වල දකින්න ලැබෙන static සහ dynamic content මොනවද කියන එක හොයාගන්නලු. ඒ වගේම මේ CGI කියන එක කොහොමද මේ dynamic web page එක ගැට ගැහෙන්නේ? ඒ වගේම PHP approach එක මුලින් පසුව විශේෂයෙන් PHP වල අපි approach දෙකක් කතා කරනවා CGI approach එක සහ module approach එක. ඒතකොට ඒක කොහොමද මේ dynamic web output එක generate කරන්න අපිට උදව් වෙන්නේ කියන එක තමයි අපි මේ කොටසේදී විශේෂයෙන්ම static සහ dynamic web solution අතර යම් comparison එකක් තමයි අපි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ. අපි මුලින්ම static සහ dynamic web page comparison එකට ගියොත් ඒකේ අපිට ප්‍රධාන වශයෙන්ම කතා කරන්න තියෙන්නේ user ගෙන් user ට content එක වෙනස් වෙනවා නම් එතකොට content is same for all visitors. සියලුම visitors වලට content එක සමාන නම් ඒක static page එකක්. හැබැයි user ගෙන් user ට content එක different වෙනවා නම් වෙනස් වෙනවා නම් ඒක dynamic. ඊළඟට කාලය සමග දැන් උදාහරණයක් වශයෙන් ඕගොල්ලෝ ගත්තොත් Facebook එකේ එහෙම නැත්නම් ඔයාලගේ Gmail account එකට ගිහිල්ලා අද උදේ තියෙද්දි තියෙන ටික නෙමෙයි දවල්ෙදි තියෙන්නේ. එතකොට රෑවේදී තවත් වෙනස් වෙලා. ඒතර කාලය සමග වෙනස් වෙනවා. හැබැයි ඔයාලා ගිහිල්ලා bit.lk හරි earth.lk හරි ගිහින් බලන්න. ඒක ඊයේ තිබුණු ටිකම තමයි අදත් තියෙන්නේ. එතකොට මේ earth.lk සහ bit.lk වගේ web ඒවල home pages ගත්තොත් ඒ home pages static. මොකද ඒවල content එක ඔයාටයි ඔයාගේ යාළුවටයි කියලා වෙනස් වෙන්නේත් නැහැ. ඔයා උදේ බැලුවමයි දවල් බැලුවමයි කියලා වෙනස් වෙන්නේත් නැහැ. හැබැයි ඔයා Facebook එකට හරි එහෙම නැත්නම් Gmail වලට හරි ගිහිල්ලා බැලුවොත් ඒවල තියෙන content එක ඔයාටයි ඔයාගේ යාළුවටයි වෙනස් වෙනවා. ඒ වගේම ඔයා උදේ බලන එක නෙමෙයි ඔයාගේ දවල් තියෙන්නේ. ඒක නිසා dynamic websites වල content එක visitor ගෙන් visitor වෙනස් වෙනවා. ඒ වගේම කාලයෙන් කාලයට වෙනස් වෙනවා. ඒ නිසා තමයි අපි ඒවට කියන්නේ dynamic කියලා. උදාහරණ තමයි earth.lk වල home page එක bit site එකේ home page එක ගත්තොත් ඊළඟට මේකේ Facebook වල home page එක සහ Gmail වල home page ගත්තොත් ඒවා dynamic web page වෙනවා. ඊළඟට ගොඩක් වෙලාවට මේවල database connectivity දකින්න ලැබෙන්නේ නැහැ. මොකද database එකේ දත්ත මුකුත් කරන්නේ නැහැ. ඒ වගේම මේකේ programming part එකක් නැහැ. ඒ වගේම has database connectivity. dynamic web page වල database connectivity තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ඔයාලගේ මොකක් හරි post එකකට comment දාපුවා ඒ comment එක ඔක්කොම තියෙන database එකේ. ඒ වගේම ඔයාට ආපු email ඔක්කොම තියෙන database එකේ. එතකොට ඒ ඔයාගේ inbox එක පෙන්නද්දි database එකේ connect වෙලා ආපු mail ගැන තොරතුරු පෙන්වන්න ඕන. එම නිසා database connectivity අවශ්‍යයි. ඒ වගේම ඔයාගේ post එකට අදාළ comment ටික පෙන්වන්න ඕන. ඒ comment ටික තියෙන database එකේ. ඒතර Facebook ට සිද්ධ වෙනවා ඒ comment ටික database එක ලව්ව ගෙන්න ගන්න. ඊළඟට ගොඩක් වෙලාවට static web page එකක අපිට දකින්න ලැබෙන්නේ HTML, CSS සහ JavaScript විතරයි. නමුත් server side එකේ dynamic web page එක process කරද්දී ඔබ දන්නවා input අරන් ඒ input වලට ගැලපෙන විදිහට process කරලා output generate කරන්න ඕනේ. එහෙනම් මේ HTML, CSS, JavaScript වලට අමතරව අනිවාර්යයෙන්ම server side එකේ programming language එකක් තිබිය යුතුයි. එක්කෝ එක PHP වෙන්න පුළුවන්, එහෙම නැත්නම් Java වෙන්න පුළුවන්, එහෙම නැත්නම් C#.net, ASP.net කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ server side වලට. එතකොට ප්‍රධාන solutions තුනක් server side එකේ තියෙනවා. එකක් තමයි PHP programs, එහෙම නැත්නම් Java programs, එහෙම නැත්නම් ASP.net, C#.net programs. එතකොට මේක තමයි ප්‍රධාන stack තුන server side. එතකොට අපිට server side එකේ output එක generate වෙන්නේ HTML, CSS, JavaScript වලින් තමයි. නමුත් ඒ output එක generate කරන්න අපිට PHP program ලියන්න වෙනවා, එහෙම නැත්නම් Java program ලියන්න වෙනවා, එහෙම නැත්නම් ASP.net program ලියන්න වෙනවා. ඊළඟට අපිට static web page එකක් implement කරන්න web server කෙනෙක් හිටියාම ඇති. එක්කෝ Apache, එහෙම නැත්නම් IIS වගේ web server කෙනෙක් හිටියාම ඇති. හැබැයි අපිට dynamic pages වලදී එහෙම බෑ. program එක execute කරන්න ඕන. program එක execute කරන්න නම් run time එකක් ඕන. එතකොට එක්ක PHP script එකක් නම් PHP run time එක ඕන. ඒක JavaScript එක නම් Java run time එක ඕන, JRE ඕන. ඒක C#.net environment එකක් නම් එතන .net framework එක තිබිය යුතුයි, common language interpreter එක. ඉතින් එම නිසා අනිවාර්යයෙන්ම PHP නම් PHP engine, Java නම් Java engine, .net නම් .net framework එක. ඒ විදිහට අර web server ට අමතරව program execution environment එකක් නැත්නම් run time එකක් තිබිය යුතු වෙනවා.
එතකොට මේක තමයි අපිට dynamic සහ static web page ගැන ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරන්න තියෙන්නේ. ඊළඟට මේ www.bit.lk ගියත් ඒ වගේම www.earth.lk ගත් ඇත්තට මේවා සම්පූර්ණ වශයෙන්ම static නැහැ. උදාහරණයක් වශයෙන් මේ දෙකේම ඔයාලට දකින්න පුළුවන් notification එක. ඒතර මේ notification area එකේ notification ටික fix නැහැනේ. ඒක කාලෙන් කාලයට user ගෙන් user නම් වෙනස් වෙන්නේ නැහැ. නමුත් කාලෙන් කාලයට වෙනස් වෙනවා. දැන් උදේ තිබුණු notification එක ඉවත් කරලා දවල්ට notification දැම්මොත් ඔයා උදේට බලන වෙබ්සයිට් එකේ notification වල තියෙන notification ටික නෙමෙයි දවල්ට තියෙන. ඒතකොට දවල්ෙදී notification වෙනස් වෙලා. ඒ කියන්නේ notification ටික generate වෙන්නේ database එකත් එක්ක connect වෙලා. එම නිසා මේ www.earth.lk කියන එකෙත් ඒ වගේම www.bit.lk කියන එකෙත් notification area එක dynamically generate වෙන content එකක්. ඒක අර HTML ඇතුලේ PHP හරි Java හරි .ASP.NET හරි embed කරලා තමයි ඒ ටික generate කරන්නේ. ඒ නිසා නූතනයේ අපිට pure static pages පා ගන්න බොහොම අමාරුයි. අඩු ගානේ පොඩි area එකක් හරි dynamically generate කරන්න. අපි ඊළඟට උදාහරණ ගත්තොත් මම මේ කලිනුත් මේ උදාහරණ දෙක කිව්වා. ලෝකයේ බහුලවම dynamic web pages අද අපිට දකින්න ලැබෙන උදාහරණ දෙකක් තමයි Gmail එකේ home page එක ගත්තොත් ඒකේ ඔයාට මේ email ටික ඔයාගේ තියෙන email ටික නෙමෙයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ යාළුවෙක්ගේ තියෙන්නේ තවත් වෙනස් ටිකක්. ඒ වගේම අපි Facebook එක ගත්තොත් Facebook එකේ තියෙන මේ post ටික ඊළඟට මෙතන තියෙන groups ටික මෙතන තියෙන යාළුවෝ ටික online friend list එක ඊළඟට මෙතන යන status updates වගේ ඒවා ගත්තොත් user name එක profile name එක මේ ඔක්කොම වෙනස් වෙනවා. එම නිසා මේ websites වල අපි කියන්නේ dynamic web pages කියලා. ඒතර මේකේ තියෙන dynamic content එක මොනවද කියලා අහුවොත් ඔබ දන්නවා මෙතන තියෙන මේ අකුර මේ D අකුර තියෙන දිමුතු නිසා ඒකේ පාට ඒතර ඒ color එක සහ color සහ letter එක ඒ වගේම මෙතන email සංඛ්‍යාව mail box එක වෙනස් වෙනවා. එතකොට මෙතන නම profile name එක ඒවා වෙනස් වෙන දේවල්. හැබැයි මෙතන ඔයාලා ගන්න Gmail image එක ඊළඟට මෙතන search image එක මේක හැමෝගෙම තියෙනවා. ඒ නිසා මේ Gmail image එක අපි සලකන්නේ static content එකක් ලෙස. මෙතන Gmail කියන වචනේ මේ button එක ඒවා අපි ගත්තොත් මේ button එක ඒ ඔක්කොම හැමෝගෙම තියෙනවා. එම නිසා ඒවා static content. ඒතර මේකේ static content එකක් තියෙනවා. ඒ static content එක ඇතුලේ තනින් තන තමයි අර dynamic content අපිට දකින්න ලැබෙන්නේ. ඒතර Facebook එකෙත් එහෙමයි. Facebook එකේ home page එක ගත්තොත් මෙතන මේ Facebook එකේ icon එක හැමෝටම තියෙනවා. එතකොට මේ තියෙන icon ටික හැමෝගෙම තියෙනවා. එතකොට ඒ වගේ මේකේ හැමෝටම තියෙන මේ search box එක හැමෝගෙම තියෙනවා. ඉතින් ඒ නිසා ඒවා කියන්නේ static content කියලා. හැබැයි මෙතන තියෙන group list එක user ගෙන් user වෙනස් වෙනවා. කාලෙන් කාලට වෙනස් වෙනවා. මෙතන තියෙන post ටික post වලට තියෙන comments user ගෙන් user වෙනස් වෙනවා. කාලෙන් කාලට වෙනස් වෙනවා. එම නිසා මේ ඕනෑම dynamic web page එකක කාලය සමග වෙනස් වෙන ටිකක් තියෙනවා user ගෙන් user වෙනස් වෙන ටිකක් තියෙනවා. ඒ වෙනස් වෙන දේවල් වලට අපි කියනවා dynamic content කියලා. වෙනස් නොවන ටිකට අපි කියනවා static content කියලා. මුල්ම කාලයේ ඇත්ත වශයෙන්ම ඔබ දන්නවා 1991 තමයි World Wide Web එක පටන් ගන්න. ඒතර Apache නැත්නම් IIS අපිට හමු වන්නේ 1991. එතකොට 1991 ඉඳන් 1994ට ගියොත් අපි 1994 විතර තමයි PHP පටන් ගන්න. ඒතර PHP පටන් ගන්න කල මේ dynamic web page generate කරේ කොහොමද? ඔබ දන්නවා dynamic web page එක මූලික මූලධර්මය තමයි user ගෙන් එන input අරගෙන ඒවා process කරලා output කරලා එළියට දාන්න ඕන. එතකොට මේ input අරන් process කරලා එළියට දාන්න නම් process කිරීම සඳහා programming language එකක් ඕන. ඒතර ඒ කාලේ තිබුණ ප්‍රධාන programming language උනේ එක්ක C නැත්නම් C++ නැත්නම් Java. ඒතර මේ program එක ලියන්න ඕනේ එක්ක C වලින් නැත්නම් C++ නැත්නම් Java වලින්. එතකොට මේක execute කරන්න වෙන්නේ OS එක ලව්වා. හැබැයි Apache නේ වෙනම. ඒතර Apache OS එක ලව්වා මේක execute කරනවා. ඒ execute කරද්දී Apache ට පුළුවන් මේකට data කෙලින්ම parameter ලෙස transfer කරන්න. දෙවෙනි ක්‍රමය තමයි operating system එකේ තියෙන ඔයාලා දන්නවා environmental variable කියලා જાතියක්. ඒ operating system එකේ environmental variable store කරනවා. ඊට පස්සේ program එක execute කරද්දී එයා read කරනවා environment variables. එතකොට මෙහෙන් එන input වලට අදාළව process කරලා අවශ්‍ය නම් database එකත් එක්ක connect වෙලා අවශ්‍ය data ටික මෙහෙට output කරන්න පුළුවන් HTML CSS JavaScript ලෙස. හැබැයි ප්‍රශ්නයක් මතුවෙනවා මේ program එකේ තියෙන method එකට මෙයා call කරන්න ඕනේ. මොකද Apache තමයි මේක execute කරන්නේ. එහෙනම් මෙතන method එකට call කරන්නේ මේ x කියන method එකට call කරන්නේ Apache. එතකොට අපි අපේ program එක ඇතුලේ declare කරන්නේ මේ Apache call කරන method එක. එහෙනම් Apache මේක මත depend වෙනවා. ඕගොල්ලෝ දන්නවා මේ symbol එක අපි OOAD වල උගන ගන්නවා මේ symbol එක lollipop symbol එක. මේකට කියන්නේ interface symbol එක. මේකේ මේ බෝලේ තේරුම provide interface කියන එක මේ අඩ
අඩකවේ තේරුම require interface කියන එක. ඒතර Apache ට මේ dynamic request එක process කරලා output එක generate කරන්න නම් කවුරු හරි කෙනෙක් සේවයක් ලබා දිය යුතුයි. ඒතර Apache සේවය ඉල්ලනවා. සේවය call කරනවා. X කියන method එක මෙතන call කරලා තියෙන්නේ. හැබැයි මේ X කියන method එක මෙතන declare කරලා තියෙනවා, implement කරලා තියෙනවා. එහෙනම් මෙතනදී මේ සේවය ඉල්ලන්නේ require කරන්නේ Apache ට. ඒක provide කරන්නේ මේ අපේ CGI script එක. මම මේකට කියන්න මේ අපේ ප්‍රෝග්‍රෑම් එක. ඒ ප්‍රෝග්‍රෑම් එක C ප්‍රෝග්‍රෑම් එකක් වෙන්න පුළුවන්, Java ප්‍රෝග්‍රෑම් එකක් වෙන්න පුළුවන්, නැත්නම් C++ ප්‍රෝග්‍රෑම් එකක් වෙන්නත් පුළුවන්. එතකොට දැන් මේකේ dependency symbol එක දාලා තියෙන මේ පැත්තට ඊතලයේ මොකද හේතුව Apache depend වෙනවා අපේ ප්‍රෝග්‍රෑම් එක මත. හරි. දැන් තියෙන වැදගත්ම දේ තමයි Apache call කරන්නේ X නම් අපි මෙතන declare කළ යුත්තේ X. දැන් මෙතන Apache ට අදාළව මෙතන ටික අපි මේකේ ලිව්වොත් හදිස්සියත් අපි වෙබ් සර්වර් එක මාරු කරොත් Apache එකෙන් IIS ට අපිට ආපහු මේ ස්ක්‍රිප්ට් එක ලියන්න ඕන. ඒක මහා කරදරයක්. එම නිසා මේ 1990 ගණන් වල මුල් කාලයේ මේ ඩයිනමික් වෙබ් පේජ් හදද්දී වෙබ් සර්වර් සහ ප්‍රෝග්‍රෑම් අතර තියෙන මේ ගැටුමට උත්තරයක් ආවා. මොකක්ද ඒ උත්තරේ? CGI. ඒ තමයි common gateway interface කියලා define කරා method set එකක්. ඒතකොට ඒකේ තියෙන වචන සෙට් එකක්. ඒ වචන සෙට් එක Apache විසින් call කරනවා. ඒ වචන සෙට් එක අදාළ CGI script එක නැත්නම් program එක විසින් ඒක C program එකක් වෙන්න පුළුවන්, Java program එකක් වෙන්න පුළුවන්, C++ program එකක් වෙන්න පුළුවන්. මොක වුණත් එයා ඒකේ දාන්න ඕනේ methods ටික මෙයා call කරන methods ටික විය යුතුයි. එතකොට මේ methods ටික define කරලා තියෙන්නේ මොකේද? CGI interface එකේ. ඒතකොට CGI interface එක කියන්නේ standard set of words to be called by Apache and to be implemented by your CGI script. එතකොට මේ පැත්තේ Apache තිබුණත් IIS තිබුණත් අපි implement කරලා තියෙන්නේ අර CGI scripts වල තියෙන වචන ටික නිසා Apache ටත් පුළුවන් මේක handle කරන්න. ඒ වගේම IIS ටත් පුළුවන් handle කරන්න. එම නිසා වෙබ් සර්වර් එක වෙනස් කරයි කියලා අපි අපේ ප්‍රෝග්‍රෑම් එක රීරයිට් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ CGI තියෙන නිසා. එම නිසා මුල් කාලේ dynamic content නිර්මාණය වුණේ ඔන්න ඔය සංකල්පය පදනම් කරගෙන. නමුත් මේ සංකල්පය නිසා අපිට හැමතිස්සෙම CGI script එකක් ලියද්දී ඒ script එක අර CGI specification එකට අනුගතව ලිවිය යුතු වෙනවා. ඒක හරිම කරදරකාරී. විශේෂයෙන්ම application එක complex වෙද්දී CGI script වලට ගරු කරමින් හැම program එකම ලියන එක හරි කරදරකාරී. එම නිසා ඒකට උත්තරයක් හොයාගන්න ඕන නා. ඒ උත්තරය තමයි PHP runtime එක. ඒතකොට PHP runtime එක කියන්නේ program එකක්. ඒ program එක CGI script එකක්. එතකොට Apache නැත්නම් IIS ට පුළුවන් මේ PHP runtime එකත් එක්ක CGI words වලින් talk කරන්න. අපිට පුළුවන් PHP runtime එක උඩ අපිට කැමති විදිහට PHP program ලියන්න. ඒතර අපි ලියන PHP programs CGI script එකට අනුගත විය යුතු නැහැ. අපි නිදහසේ PHP program 1, PHP program 2, PHP program 3 වශයෙන් ඕනෑ තරම් PHP program ලියනවා. ඒ program PHP runtime එකට run වෙනවා. ඒතර Apache නැත්නම් IIS PHP runtime එකට talk කරන්නේ කොහොමද? අර CGI script එක පාවිච්චි කරලා. එතකොට Apache runtime එක නැත්නම් Apache runtime එක එහෙම නැත්නම් Apache සහ PHP runtime එක අතර communication එක තාමත් establish වෙන්නේ CGI වලින්. මේක මෙමගින් අපිට PHP program ලියන එක පහසු කරනවා. මොකද අපි CGI scripts වලට අනුගත විය යුතු නැහැ. PHP program ලියද්දී PHP syntax වලට අනුව ලිව්වහම ප්‍රමාණවත් වෙනවා. නමුත් මේ approach එකේ තියෙන එක අර්බුදයක් තමයි, ඒක දුර්ලභමක් තමයි slow execution එක. මොකද හැමතිස්සෙම Apache ට සිද්ධ වෙනවා operating system එක හරහා PHP runtime එකට යන්න. එම නිසා පසු කාලීනව WAM server වගේ එකක් ගත්තොත් ඒගොල්ලෝ web server එකටම built in එවනවා PHP runtime එක module එකක් ලෙස. ඒතර PHP runtime එක module එකක් ලෙස Apache ට එවුවාම මේ Apache install කරද්දී PHP module එකත් install වෙනවා. එතකොට මෙහෙන් එන dynamic request එක process කරන්න බාර දෙන්න OS එක හරහා බාර දෙන්න ඕනේ නැහැ. එතකොට වෙබ් සර්වර්ට එන dynamic request එක directly PHP engine වල අවුව process කරලා ආපහු output එක අරන් දෙනවා. මේක fast execution එකක් ලෙස සලකන්න පුළුවන්. නූතනයේ අපි WAM server install කරනවා කියලා install කරන්නේ ඇත්තටම web server ලෙස Apache install වෙනවා. ඒ වගේම ඒ Apache එක්ක bundle වෙලා තිනවා PHP module එක. එම නිසා අර traditional CGI based communication එකට වඩා මේ communication එක fast execution එකක් තියෙනවා. මේකට කියන්නේ module approach එක. ඒ කියන්නේ PHP engine web server එකේ කොටසක් බවට පත් කරලා තියෙනවා. එම නිසා operating system එක හරහා communication එක maintain වෙන්නේ නැහැ. ඒ නිසා CGI අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද Apache හදලා තියෙන යම් company එකෙන් PHP engine හදන්නේ තෙම company. ඒතර මේ දෙක අතර communication එක සඳහා CGI අවශ්‍ය නැහැ. මේක තමයි නූතන approach එක. මොකද මේ approach එක fast. නමුත් මුල් කාලේ PHP වැඩ කරේ CGI interface එක පාවිච්චි කරගෙන. අපි 2019 හතරවෙනි ප්‍රශ්නෙට ගියොත් ඒ ප්‍රශ්නේ අහලා තියෙන අපේ CGI හා සම්බන්ධව consider the following statements about common gateway interface.
it is a programming language වැරදි. ඔබ දන්නවා මෙතන CGI interface එකෙන් කරන්නේ මේ දෙන්න අතර එකඟතාවයක් ඇති කරන එක. අපි CGI script එක ලියන්නේ එක්ක C වලින් නැත්නම් C++ වලින් නැත්නම් Java වලින්. ඒතර CGI කියලා කියන්නේ මේ දෙන්න අතර communication එක establish කරන්න පාවිච්චි කරන set of terms. ඒ terms මෙයා call කරනවා, මෙයා implement කරනවා. it is a programming language කියන එක වැරදි. programming language CGI script ලියන්නේ එක්ක C වලින් නැත්නම් C++ නැත්නම් Java හරි මොන හරි programming language එකකින්. එම නිසා එක වැරදි. දෙක, it specifies a platform independent interface for HTTP servers. ඔව් මේ HTTP server කියන්නේ කවුද? web servers. ඒ කියන්නේ කවුද? Apache, IIS වගේ web servers ලා. HTTP servers to communicate with CGI script. Yes. එක්ක C වලින් ලියන ලද නැත්නම් Java වලින් ලියන ලද මොනවා හරි CGI interface එක ගරු කරන ලියන ලද programs වලට Apache ට හරි එහෙම නැත්නම් IIS ට talk කරන්න හදපු platform independent interface එකක් තමයි CGI කියන්නේ. මේක හරියටම හරි. මේ කතාවෙන් CGI ගැන හරිම පැහැදිලි කිරීමක් දෙනවා. නිසා දෙක හරි උත්තරයක්. 3. It uses meta variables to carry information from server to CGI script. Yes. ඔයාලා බලන්න මෙතන මම පැහැදිලි කරලා තියෙනවා dynamic request එකේදී browser එකේ ඉඳන් එන data ටික directly මෙයාට pass කරන්න පුළුවන් parameters ලෙස. ඊට අමතරව operating system එකේ environmental variable ලෙස දාලා ඒවා meta data ලෙස යාට මේ reuse කරන්න පුළුවන් meta data ලෙස. එතකොට data process කරන්න directly Apache එකෙන් data ගන්නත් පුළුවන්. Apache OS එකේ environment variable වලට දීලා මෙතෙන්ට processing වලට ගන්නත් පුළුවන්. එම නිසා මේ කතාව හරි. It uses meta variable to carry information from Apache to CGI script. web server එකේ ඉඳන් CGI script එකට data transfer කරනවා. ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි direct parameters ලෙස transfer කරන එක. අනිත් එක operating system එකේ environmental variable වලට දාලා transfer කරන එක. ඒ අනුව පිළිතුරු ලෙස අපිට ගන්න පුළුවන් 2 සහ 3 නිවැරදි කියන එක. ඒ අනුව E තමයි 2019 පිළිතුර. අපි ඒ සාකච්ඡා කරන්න යෙදුනේ අපේ PHP server side development කොටසේ මේ static සහ dynamic web solution කියන කොටස. ඔබ ඉගෙන ගත්තා static සහ dynamic web page දෙක අතර වෙනස මොකක්ද? Two widely used examples Facebook home page එක සහ Gmail home page එක. ඒ වල static content එකක් වගේම dynamic content එකක් තියෙනවා. dynamic web page හදන්න මුල්ම කාලේ අපි use කරේ CGI. ඊට පස්සේ ඒ CGI වෙනුවට අර PHP module approach එක ඊට වඩා efficient fast ලෙස apply කරලා තියෙනවා. ඒ අනුව නූතනයේ අපි WAMP server install කරද්දී Apache install වෙනවා. ඒකත් එක්කම bundled වෙලා PHP engine මත් install වෙනවා. එතන එම PHP engine සහ Apache අතර හුවමාරු සඳහා CGI අවශ්‍ය වෙන්නේ නැහැ.